ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙනවා. ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ඇති බව එරට රජය තහවුරු කරයි. ලබන සඳුදා සිට ජන ජීවිතය යථාවත් කිරීමේ මෙහෙයුම ආරම්භය. ලොව පුරා කොරෝනා මරණ 2,70,000 ඉක්මවයි. ජනපති ට්‍රම්ප් දෙවැනි වරටත් කොරෝනා පරීක්ෂණයෙන් සමත්. ජනපති ලේකම්ගේ වැටුප් ඉල්ලීමට පාර්ශ්ව රැසකින් ප්‍රතිචාර. වෙන මොකක්වත් මේ කරන්නේ. රජයේ සේවකයාගේ මාසේ පඩියක් කපා ගන්න හදනවා. ඒක නිල වශයෙන් කරන දේත් නොනිල වශයෙන් කරන දේත් අතරමැද අවස්ථාවක් හදනවා. රටක් වෙනුවෙන් කරන්න ගිය ආයතනයේ නිසා එතුමාව දනු කඳේ ගහන්න සූදානම් වෙලා තියෙනවා. සහරාන්ගේ මතවාදයේ වැපිරූ කාත්තන්කුඩියේ සංචාරක නිකේතනයක් ආරක්ෂක අංශ සොයා ගනී. ඇමරිකා එක්සත් ජනපදය විසින් නිකුත් කරන එරට පුරවැසි භාවය ඉවත් කර ගැනීමේ නවතම නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබෙනවා. ජනාධිපතිවරයාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දැඩි මතභේදාත්මක තත්වයක්ද උද්ගත වුණා. දවසේ පුවත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා එක්සත් ජනපද පුරවැසි භාවය සම්බන්ධයෙන් දැඩි කතාබහක් දේශපාලන කරලිය තුළ මතුනේ ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බවට නිල වශයෙන් දැනුම් දීමත් සමගයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය වසරේ මාර්තු මාසය වන විටත් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම්පත් කර තිබුණා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති දුර අපේක්ෂකත්වයේ අභියෝගයට ලක් කරමින් සිවිල් සංවිධාන නියෝජිතින් වන ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනවර යන මහතුරුන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඒ ඔහුගේ මෙරට පුරවැසි භාවය පිළිබඳ තර්කයක් මතු කරමින් පෙත්සම විමසා බැලුනේ යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. පසුගිය ඔක්තෝබර් මාස 4 වනදා පෙත්සම විභාගයටගත් විනිසුරු මඩුල්ල එය නිෂ්ප්‍රභ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති දුර අපේක්ෂකත්වය තහවුරු කළා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය රටේ ආදායම් පදු ගෙවීමෙන් නිදහස් වන්නන්ගේ නවතම නාම ලේඛනය පසුගිය 24 වනදා ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් ව ඇතේ මෙලෙසින් ඇමරිකා එක්සත් ජනපදයේ බදු ගෙවන්නන්ගේ ලේඛනයෙන් ඉවත්වීම එහි පුරවැසි භාවයෙන් ඉවත්වීම ලෙසද සලකන බව එම ලේඛනයෙම සඳහන් කර තිබෙනවා. දවසේ පුවත මැයි 11 වනදා සිට මෙරට ජන ජීවිතය යථාවත් කිරීම සඳහා රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පොත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබීදීම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. කෙසේ වෙතත් 11 වනදා සිට අදාළ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ජනතාවට ගැටලු රැසක් පවතිනවා. මේ ඔබේ ගැටලු වලට විසඳුම්. ඔබට මේ වන විට පවතින ප්‍රධානම ගැටලුව වන්නේ එළඹෙන 11 වෙනිදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයෙන්ද යන්නයි. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා එළඹෙන 11 වෙනි සඳුදා පෙරවරු 5ට ඇඳිරි නීතිය ලිහිල් කරනවා. එම දිස්ත්‍රික්කවලට එදිනම රාත්‍රී 8ට යලි ඇඳිරි නීතිය පැනවෙන අතර නැවත දැනුම් දෙන තුරු සෑම දිනකදීම ඇඳිරි නීතිය ලිහිල් වන්නේ පෙරවරු 5 සිට රාත්‍රී 8 දක්වායි. ඇඳිරි නීතිය ලිහිල් කරන ප්‍රදේශවල ජනතාවට සිය දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යා හැකි වුවත් රජය ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය කාරණයකට පමණක් නිවසෙන් බැහැරව ගොස් අනෙක් සෑම අවස්ථාවකම නිවෙස් තුළ රැඳී සිටින ලෙසයි. එසේනම් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ජන ජීවිතය යථාවත් කිරීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික දෙවංශයේ ආයතන මැයි 11 වෙනිදා සිට විවෘත කොට පවත්වාගෙන යාම සිදුවනවා. ඒ සඳහා සැලසුම් සකස් කිරීම සිදුවන්නේ ඒ ආයතනවල ප්‍රධානීන් විසින්. රාජ්‍ය හා පෞද්ගලික දෙවංශයේම රාජකාරියට වාර්තා කළ යුතු සේවකීන් ප්‍රමාණය තීරණය කිරීම ආයතන ප්‍රධානියාගේ වගකීමක්. ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී සෞඛ්‍යංශ ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම ඇත්තේ ආයතන ප්‍රධානීන් වෙතයි.
පෞද්ගලිකංශයේ ආයතන පෙරවරු 10ට විවෘත කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒයින් අදහස් වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය ගම්පහ කළුතර මේ දිස්ත්‍රික්කවල තමයි පරිපාලන ආයතන නිෂ්පාදනයට සම්බන්ධ කර්මාන්තශාලා වරාය ගුවන්තොටුපළ මේ සියල්ල පිහිටා තිබෙන්නේ. දැන් වෙනදා වගේ හැමෝටම එළියට බහින්න බෑ. වැඩට එන අයට කැඳවීම අනුව වැඩට එන්න පුළුවන්. ප්‍රවාහන සේවා අවශ්‍යතාවය අනුව ධාවනය වෙන්න පුළුවන්. පාරිභෝගික අවශ්‍යතා ලබා ගන්න පුළුවන්. වෙළඳසල් විවෘත වෙන්න පුළුවන්. ෆාමසි විවෘත වෙන්න පුළුවන්. ඒ වගේම පොදු ප්‍රවාහන සේවාවන බස් රථ දුම්රියේ ඒ නිර්ණායක උල්ලංඝනය වෙමින් කටයුතු කරනවා නම් යම්කිසි මගියෙක් නැත්නම් ඒවා කළමනාකාරීත්වය ඔවුන්ට එරෙහිව නිරෝධායන රීතීන් අනුව කටයුතු කරන්න වෙනවා. දැන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට මතුවන ප්‍රධානම ගැටලුව වන්නේ සියලුම සේවකයන් රාජකාරියට වාර්තා කළ යුතුද යන්නයි. සේවක සංඛ්‍යාව පිළිබඳ තීරණය කරන්න පුළුවන්නේ එම ආයතන ප්‍රධානීට ඒ අනුව අපි උපදෙස් දුන්න පුළුවන් තරම් කොළඹ කාර්යාල නම් කොළඹ අවට කට්ටියම ගෙන්න ගන්න. රාජ්‍ය සේවකයන් පැමිණීමේදී සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන එන්න රාජකාරී කිරීමේදී විශේෂිත වෙලාවක් නැහැ. අපි එදිනදා තියෙන අවශ්‍ය වෙන වැඩ කොටස් ඉවර කළා ප්‍රධානයාගේ අභිනතය පරිදි ඔවුන්ට කල් වේලා ඇතුව ඕන යන්නත් පුළුවන්. පුජ්‍යලික අංශය ගැන කියනවා නම් අපි උදේ 10ට පටන් ගන්නයි කියලා දැනුම් දුන්නා. කර්මාන්ත ශාලාවල පුජ්‍යලික ආයතනවල මුරකමේට කරනවා නම් ඒ විදිහට කරගෙන යෑමේ කිසිම වැරද්දක් නැහැ. තවදුරටත් දැනුම් දුන්නා සේවකයන් ගෙන්වීමේදී කිරිදෙන මව්වරුන් සහ ගර්භණී අය ගෙන්නන්න එපා. අපි ඔන්ලයින් ක්‍රමයට රාජකාරී කරනවා. ඒ වැඩ පිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා. රාජකාරියට වාර්තා කළ යුතු ජනතාවට ගමනාගමන පහසුකම් සලසා ගැනීම පිළිබඳද ගැටලුවක් මතුවනවා. ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා මාධ්‍ය දෙකක් ක්‍රියාත්මකයි. ඒ බස් රථ සහ දුම්රියයි. බස් රථවල සහ දුම්රියවල ගමන් කිරීම රාජකාරිය සඳහා යන ජනතාවට පමණක් සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඔබ බස් රථයක ගමන් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා නිකුත් කර ඇති උපදෙස් මාලාව අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. සෞඛ්‍යාංශ විසින් හඳුනාගෙන තියෙන ප්‍රදේශ තියෙනවා කොරෝනා ආසාදිතයින් වැඩිපුර ඉන්න ප්‍රදේශ රතු වශයෙන් කහ ප්‍රදේශත් නැති ප්‍රදේශ කොළ පාටනොත් අපි ඉල්ලීමක් කරා අවම වශයෙන් කොළ පාටින් තියෙන ප්‍රදේශවලවත් බස් රථයේ සීට් ගන්නටවත් මගින් ගෙන යන්නට පෞද්ගලික බස් රථ හිමියන්ට සහ CTB එකට අවසර ලබා දෙන්න කියලා. යෝජනා කරලා තියෙන්නේ සික්සක් ආකාරයකට ඉඳ ගන්න කියලා. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒකාබද්ධ කාලසටහන් යොදවලා කෝච්චි වලින් එන අයත් ප්‍රවාහනය කරන්න. මොකද දැනට අපි බස් රථ 3000ක් විතර ඇඳරි නීතිය නැති ප්‍රදේශවල ධාවනය කරනවා. ඒ වගේම අධිවේගී මාර්ගවල ධාවන කටයුතු ආරම්භ කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. දුම්රිය ගමන් කළ හැක්කේ කාටද යන්න දැන් ඔබට ගැටලුවක් ඇති. දුම්රිය ගමන් කළ හැක්කේ කලින් ආසන වෙන් කරගත් මගීන්ට සහ වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණයි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කළ දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරපු නාම ලේඛනයන් අනුව එය ප්‍රතිග්‍රහණය කළ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ආසන වෙන් කරපු මගීන්ට පමණක්මයි මේ දුම්රියන් වල ගමන් කරන්න පුළුවන්. 3000ක පමණ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් අප වෙත ලබා දුන් තොරතුරු අනුව සැලසුම් කරපු දුම්රිය ගමන් වල ඔවුන්ට නිසි දුම්රිය අංකයක්, දුම්රිය මැදිරි අංකයක්, ඔහුගේ ආසන අංකයකුත් ලබා දෙනවා. මේ ආසන අංකය අපි නිදාස් කරනවා අපේ වෙබ්සයිට් එකට. නැවත පරීක්ෂාවට ලක් කරලා බලන්න පුළුවන්. සෙනසුරාදා හවස හෝ ඉරිදා වෙනකොට කොයි ආකාරයෙන්ද වෙලා තියෙන කියලා. ලේඛනගත කරලා ගමන් වාර සැලසුම් කරපු සියලු මගින්ට SMS පණිවිඩයක් යවනවා. මේ SMS පණිවිඩය නැත්තම් ඇතුල් වෙන්න විදිහක් නැහැ. මේ සියලුම තොරතුරු හැම දුම්රිය ස්ථානයකම දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට යවනවා. ලේඛනයට අනුව දුම්රිය ස්ථානාධිපතිවරයා ටෝකන් ප්‍රමාණයක් සැලසුම් කරනවා. වර්ණ 5කින් සකස් කරලා තියෙනවා සතිය දවස් 5ට. ටෝකන් එකත් අරගෙන දුම්රියට ආරක්ෂිත විධිවිධාන අනුව ඇතුළත් වෙච්ච මගියා වේදිකාවට පිවිසීමේදී සාමාන්‍යයෙන් ඔවුන් අවබෝධ කරගන්න ඕන මේ ටෝකනේ තියෙන විදිහට Taman කොතනද දුම්රිය වේදිකාව ස්ථානගත වෙන්න ඕනේ කියන. හවසට එනකොට අනිවාර්යයෙන්ම අර උදේ දුම්රිය ස්ථානයෙන් දීපු ටෝකන් එක කොළඹ දුම්රිය ස්ථානයේදී පෙන්විය යුතුයි. Taman උදේ ආපු දුම්රියමයි Tamanට හවසට යන්න තියෙන්නේ. මේ මැදිරියමයි ඒ ආසනෙමයි දුම්රිය සේවාවන් නුවර සිටත් මහව සිටත් හලාවත සිටත් බෙලියත්ත සහ අවිස්සාවේල සිටත් කොළඹට කේන්ද්‍ර කරගෙන දුම්රිය ධාවනයට අදාළ සැලසුම් කරගෙන යනවා. රාජකාරී සඳහා යන ඔබ සෞඛ්‍යාංශ ලබා දී ඇති උපදෙස් මාලාව අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. අත හොදන දියරයක් Taman ළඟ තියාගෙන පැයකට සැරයක්වත් මේකෙන් අත් දෙක හොදන්නට ඕනේ. මේ විදිහට ඇඟිලි කරු අස්සේ ඇඟිලි තුඩු කෙලවර අත් දෙකේම හොඳට තවර ගන්නට ඕනේ. මීට අමතරව සබන් දාලා අඩුම ගානේ පැය දෙකකට සැරයක්වත් අත හොදන්නට ඕනේ. මුඛ ආවරණේ අඩුම ගානේ මගෙන් ලෙඩේ සමාජයට යන්නේ නැති වෙන ශල්‍ය මුඛ ආවරණයක් දාන්න
භාණ්ඩ හෝ ප්‍රමිතියකින් යුක්ත නිෂ්පාදනයක් භාවිත කරන්නට ඕනේ. පුළුවන් තරම් මීටරේ දුර පවත්වාගෙන යන්නට ඕනේ. වාහනේ එක දිශාවක් පමණක් බලාගෙන යනෝනේ මූණට උණු බලාගෙන යන්න හොඳ නැහැ. කාර්යාලවල ඩෙස්ක් පුටු මේස එක දිශාවකට පමණක් සේවකයන් වාඩි වෙලා වැඩ කරන්නට ඕනේ. රාජ්‍ය හෝ පෞද්ගලික දෙයංශයේම රාජකාරී නොකරන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පදිංචි ඔබට දැන් ගැටලුවක් ඇති නිවසින් බැහැර යා හැක්කේ කෙසේද යන්න. යම් කිසි කෙනෙක් මේ හැඳුනුම්පත් අංක ක්‍රමයට අනුගතව කටයුතු කරන්නේ නැත්නම් හැඳුනුම්පත් අංක ක්‍රමයෙන් ඔවුන්ට ඔවුන්ගේ ගෙදර සිට කිලෝමීටර් 10ක් 15ක් ගමන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. තමුන්ගේ ළඟම තියෙන වෙළඳසැලට, තමුන්ගේ ළඟම තියෙන ෆාමසියට මේ ස්ථානවලට පමණයි ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ. එහෙම නැතුව වුන් ගමන් කරනවා නම් ඒ අය ඇඳිරි නීති කඩකලා අයවුන්සේ සලකා කටයුතු කරන්න වෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෝ ඖෂධ මිලදී ගැනීමක් සඳහා නිවසින් බැහැරව යන්නේ නම් හැඳුනුම්පතේ අවසන් අංකය 1 හෝ 2 සටහන් වන පුද්ගලයින්ට සඳුදා දිනේ නිවසින් බැහැරව යා හැකියි. අඟහරුවාදා දිනේ නිවසින් බැහැරව යා හැක්කේ හැඳුනුම්පතේ අවසන් අංකය 3 හෝ 4 සටහන් වන පුද්ගලයින්ටයි. හැඳුනුම්පතේ අවසන් අංකය ලෙස 5 හෝ 6 සටහන් වන අයට බදාදා දිනේත් 7 හෝ 8 සටහන් වන අයට බ්‍රහස්පතින්දා දිනේත් නිවසින් බැහැරව යා හැකියි. සිකුරාදා දිනේ නිවසින් බැහැරව යාමට හැකියාව ලැබෙන්නේ හැඳුනුම්පතේ අවසන් අංකය 9 හෝ 0 සටහන් වන අයටයි. ඒ අනුව 11 වැනි සඳුදා නිවසින් බැහැරව යා හැක්කේ හැඳුනුම්පතේ අවසන් අංකය ලෙස 1 හෝ 2 සටහන් වන අයටයි. කෙසේ වෙතත් රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා සඳහා යන පුද්ගලයින්ට මෙම හැඳුනුම්පත් ක්‍රමය අදාළ වන්නේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට බැහැරට යාමට අපේක්ෂාවෙන් සිටින ඔබට දැන් ගැටලුවක් ඇති භාණ්ඩ මිලදී ගත හැක්කේ කුමන ආයතනවලින්ද යන්න. ඒ අනුව 11 වෙනිදායින් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල සතොස්ස අලෙවිසල් ක්‍රියාත්මක වනවාද. 11 වෙනිදා සමුදා සිට ඇඳිරි නීති තිබිච්ච සෑම දිස්ත්‍රික්කයකම අපි වැඩ කරන සූදානම් රට වෙනකොට හැම අලු ජාලයක්ම විවෘත වෙනවා. අපි පාරිභෝගිකයන් ඉල්ලන්නේ සමාජ දුරස්ථය තියලා අපේ අලෙවිසල් වලට ඇවිල්ලා කඩිනමෙන් ඔබට අවශ්‍ය දේ රැගෙන එළියට යන්න කියලා. සෑම පාරිභෝගිකයෙකුට විනාඩි 20ක විතර කාලයක් ලබා දී තිබෙනවා ඔබට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශවල රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා කපන මධ්‍යස්ථානද 11 වෙනිදා සිට යලි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ආයතන ක්‍රියාත්මක කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති දැඩි කොන්දේසි මාලාවකට යටත්වයි. ඒ අනුව රූපලාවන්‍යාගාරයක කොණ්ඩා කැපීම, වර්ණ ගැන්වීම, නියපොතු කැපීම හා වර්ණ ගැන්වීම සහ අත්පාවල අනවශ්‍ය රෝම ඉවත් කිරීම සිදු කළ හැකි වනවා. කෙසේ වෙතත් රැවුල කැපීම ඇතුළු මුහුණට සමීපව සිදු කරන ප්‍රතිකර්ම රූපලාවන්‍යාගාර තුළ සිදු කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. රූපලාවන්‍යාගාර විවෘත කිරීමට පෙර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කළ යුතු අතර ඔහු වෙත යොමු කළ යුතු විස්තර පත්‍රිකාවක් දවනවා. එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ www.health.gov.lk යන වෙබ් අඩවියෙන්ද බාගත කරගත හැකියි. නීතිමාලාවේ තියෙනවා සලාන් එකක කළ යුතු කටයුතු දුරස්ථ භාවය තබා ගැනීම, ක්ලයන්ට්ස් ලව අපොයින්ට්මන්ට්ස් වලින් ගන්න, අනිත් අය එළියෙන් තියන්න, ස්ටාෆ් එක පිරිසිදු වෙන හැටි, එන හැටි, යන හැටි මේ සියලුම නීති තියෙනවා. ඉතින් අපි මේ පිළිපදිනවා කියලා අපි පොරොන්දුවක් වෙලා ඒ ලිස්ට් එක පුරවලා ඒක අපි දෙන්න ඕන අපේ පළාතේ PHI මහත්තයාට. එතකොට එයා සලාන් එක ඇවිල්ලා බලලා එයා අප්‍රූව් කරලා ඊට පස්සේ එයාගේ අත්සන පිට විතරයි අපිට මේක අරින්න පුළුවන්. රූපලාවන්‍යාගාර විවෘත කිරීම සඳහා ලබා දී ඇති සමස්ත උපදේශන මාලාව www.hirunews.lk අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි. එළඹෙන සඳුදා සිට රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේදයන් ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. හිරු ටීවී ඔස්සේ විකාශය කෙරුණු රට සහ හිට වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ අදාළ ගැසට් නිවේදනය මගින් නිරෝධායන නීති රීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය බලය හිමිවන බවයි. මේ වෙලාවේ ඇඳිරි නීතිය යම්කිසි ආකාරයකින් ලිහිල් කරලා නැවතත් ඒ කටයුතු වලට අපි යනවා නම් සෞඛ්‍ය අංශ ලබා දෙන තක්සේරුව කොහොමද? මේ වන විට COVID-19 රෝගය සැලකිය යුතු ලෙස ශ්‍රී ලංකාවේ පාලනය කරලා තියෙනවා. හැබැයි මේ රෝගය එහෙම් පිටින් නවතින්නේ නැහැ. මේ රෝගයට එන්නතක් නැහැ. රට වහගෙන දිගට ඉන්න පුළුවන් කමක් නැහැ සමාජයකට. ජන ජීවිතයේ ආර්ථිකය අඩාල වීමෙන් ඊට පස්සේ වෙනත් සෞඛ්‍ය ගැටලු උත්සන්න වෙනවා. මෙන්න මේ සමතුලිතව හිතව බලපුවම අපි දැන් යම්කිසි තීරණ ගැනීමට අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ සියල්ල ක්‍රමිකව සිදුවිය යුතුයි. එහෙම නැත්නම් නැවත අපි කොවිඩ් යුගයට යන්න සිද්ධ වෙනවා.
මේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරලා තියෙන මේ මාර්ගෝපදේශය මේ සකස් කරලා තියෙන මේ පශ්චාත් කොවිඩ් එක අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව. මේක සිංහලෙන් ඉංග්‍රීසියෙන් සහ ද්‍රවිඩ භාෂාවෙන් තුනෙන්ම තියෙනවා. ඒතකොට මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ තියෙනවා. මේක බාගත කරන්න පුළුවන්. ඒ නිසා මේක දැන් අනිවාර්යෙන් පරිශීලනය කරන්න. ඉතාම ඉක්මනින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා රජය නැවත රට අරින හැටි ගැන සඳහන් කරමින්. මගේ තියෙනවා තාක්ෂණික කමිටුවක්. මේ තාක්ෂණික කමිටුවත් එක්කත් සාකච්ඡා කළා. ලීගල් ඩ්‍රාෆ්ට්මන් සමග කටයුතු කළා. මේක වහාම සෞඛ්‍ය අමාත්‍යතුමිය හෙට අනිද්දා වෙනකොට අනිවාර්යෙන් ගැසට් කිරීමට කටයුතු කරනවා. හැඳුනුම්පතේ අංක පිළිවෙල පාවිච්චි කරලා මහපාරට මහජන ගැවසන ස්ථාන වලට පැමිණීමේ වැළකී යුතු කොටස් දෙකක්. එකක් තමයි ස්වයං නිරෝධය සම්පූර්ණ කරයි කියලා සහතිකය හම්බුනේ නැති අය අදටත් බස්නාහිර පළාතේ ඉන්නවා 6000 ගාණක්. මේ අයගේ ස්වයං නිරෝධය කාල සීමාව තව ඉස්සරහට තියෙනවා. ඒ අය මහපාරට එන්න බෑ. දෙවෙනි කාණ්ඩය තමයි අද වෙද්දිත් බස්නාහිර පළාතේ ස්ථාන 7ක් මේ වෙද්දිත් හුදකලා කරපු ස්ථාන තියෙනවා. ඒ ලොක්ඩවුන් කරපු ඒරියාස් වලට මේ හැඳුනුම්පත් ක්‍රමය අනුව අපිට පාරට යන්න පුළුවන් කියලා ඒ අයට එන්නත් බෑ. එසේ ක්‍රියා නොකර යම්කිසි අවදානම් තත්වයක් දවස් කිහිපයක් තුළ යලි ඉස්මතු වුණොත් මේ සියල්ල අවසන් කරලා නැවතත් මේ තිබුදත්තට යන්න. මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමා අද තීරණයක ඉඳලා ඉවරලා යම් යම් ක්‍රියාමාර්ග ගන්න නියෝග කෙරුවා. ඒ නියෝග මත අපි හොඳ පාලන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ලෝකේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපි ඉතාමත් උසස් ස්ථානයක ඉන්නවාද. ඉතින් මේකේ විශාලම වගකීම තියෙන්නේ මහ ජනතාවට. COVID-19 ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා අද නිවෙස් වෙත පිටව ගිය අතර අද දිනේ මෙතෙක් නව ආසාදිතයින් කිසිවෙකු වාර්තා නොවීම විශේෂත්වයක්. මේ අතර ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මෙරට COVID-19 වසංගතයේ පාලනය සම්බන්ධයෙන් විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. ඊයේ දිනේ තුල COVID-19 ආසාදිතයන් 27 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 24 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වන අතර තවත් දෙදෙනෙක් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙනවා. අනෙක් ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහු ඊයේ දින විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබුණා. කටුනායක ගුවන්තොටුපළේදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී උන්න රෝගය වැළඳී තිබීමේ හේතුවෙන් අදාළ පුද්ගලයා මීගමුව මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු COVID-19 ආසාදිත බවට තහවුරු කරගෙන තිබෙනවා. මේවර විට මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතයන් ගණන 824ක් වන අතර ගත වූ සතිය තුළ ආසාදිතයන් වාර්තා වූයේ මෙලෙසින්. වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 8 දෙනෙකු ගත වූ පැය 24 තුළ පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමග සුව වූ මුළු ගණන 240ක් දක්වා ඉහළ ගියා. අංගොඩ ජාතික බෝන රෝග විද්‍යායතනයෙන් 7 දෙනෙකු සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලෙන් එක් අයෙකු මෙලෙස පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබුණා. කොළඹ මහල් නිවාස සහ වතු ආශ්‍රිතව මේ දිනවල අහඹු නියදින් තුලින් PCR පරීක්ෂණ සඳහා පිරිස් යොමු කිරීමට සෞඛ්‍යාංශ පියවරගෙන තිබෙනවා. ඒ දිනකට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව දහස සීමාව ඉක්මවා සිදු කිරීමට රජයේ පහසුකම් සැලසීමත් සමගයි. ඒ අනුව අද දිනේ මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේ සහ ඒ අවට පිරිස් අහඹු ලෙස තෝරා ගනිමින් PCR පරීක්ෂණ සඳහා වන ජෛව පටල සාම්ප්‍රද ලබා ගැනීම සිදු කෙරුණා. පසුගිය කාල සීමාව තුල කරන ලද PCR පරීක්ෂාවන් වලදී ප්‍රජාව අතර මේ පැතිරී ඇති බවක් අපිට දැනගන්න ලැබුණේ නැහැ. නමුත් අපි සමාජගත වෙලා තියෙනවාද කියන සැකය මත අධි අවදානම් කියලා සලකන ඒ ප්‍රදේශ ආශ්‍රිතව පවුලකින් එක්කෙනෙක් වගේ අහඹු ලෙස තෝරගෙන ඒ අය අතර රෝගය පැතිරී ඇද්දයි බැලීම සඳහා තමයි මේ පරීක්ෂා අද දින සිදු කරන්නේ. ඊයේ දිනේදී දෙමටගොඩ මිහිඳුසෙත්පුර නිවාස සංකීර්ණයේදී අහඹු නියදි මත PCR පරීක්ෂණ 60කට ආසන්න ප්‍රමාණයක් සිදු කෙරුණා. ඊයේ මිහිඳුසෙන්පුර PCR පරීක්ෂණ වලින් කිසිම රෝගයක් හඳුනාගෙන නැහැ. මරදාන ප්‍රදේශයේ අහඹු නියදියන් 80ක් විතර තෝරාගෙන PCR පරීක්ෂණ කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අතර ඊයේ දිනේ PCR පරීක්ෂණයකට යොමු කළ හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ තුල සිටින දින 13ක බිලිඳා ඇතුළු 35 දෙනෙකුගේ පරීක්ෂණ වාර්තා නිකුත් වී තිබෙනවා. ඔවුන් කිසිවෙකුටත් COVID-19 ආසාදිත වී නොමැති බව ඉන් තහවුරු වී ඇතැයි නිරෝධායන මධ්‍යස්ථානයේ බහර වෛද්‍යවරුන් සඳහන් කළා. මේ අතර ගම්පහ රදාවඩුන්න ප්‍රදේශීය පදිංචි වයස අවුරුදු 64 කාන්තාවක් COVID-19 බවට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් PCR පරීක්ෂණයකට යොමු කෙරුණා. අදාළ කාන්තාව එම ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට යොමු කර තිබුණු නිවස් කිහිපයක් වෙත අනාරක්ෂිතව ගමන් කර ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණ කරගෙන තිබෙනවා. මේ අතර කොළඹ ප්‍රදේශීය හෝටලයක සේවකයෙකු ලෙස කටයුතු කරන වයස අවුරුදු 60ක පුද්ගලයෙකු හාලියල ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියේදී උන්න රෝගී තත්ත්වයක් මත සෞඛ්‍යාංශ වෙත යොමු කර තිබෙනවා. අදාළ පුද්ගලයා ඇඳරි නීතිය පනවැදි කාල සීමාව තුළ කොළඹ සිට හාලියල ප්‍රදේශයට ගමන් කර ඇති අතර ඔහු බේවර විට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව සෞඛ්‍යාංශ නිලධාරීන් සඳහන් කළා.
මේ අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී සිය නිරෝධායන කාලය අවසන් කළ පුද්ගලයන් 37 දෙනෙකු අද ඉන් පිටව ගියා. ඔවුන් කොළඹ ග්‍රෑන්ඩ් පාස් සහ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඉස්සරහට කියනවා නම් උදාව කට්ටිය හොඳට අපි බැලුවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වගේ ෆැසිලිටි එකක් තියෙනවා කියලා අපිට ප්‍රවුඩ් තමයි ඒක. ජනාධිපති ඔබතුමාට, ප්‍රයිම් මිනිස්ටර් ඔබතුමාට ඔක්කොමට බොහොම ස්තුතියි. මෙතන අන්න දුක තමයි අමුදා හොඳට අපි සලකන තියෙනවා. අමුදා කට්ටිය අපි වයිදිනවා. අමපාසකම් තිබ්බා. කෑම බීමද අපිට ඉන්න තැන්ද හැමදේම අපිට දුන්නා. කියන්න වචන නැහැ. එමෙන්ම සම්පූර්ණ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයන් 98 දෙනෙකු අද දිනේ සිය නිරෝධායන කාලය සාර්ථකව අවසන් කිරීමෙන් පසු නිවෙස් කර පිටත් කර හැරීමට නාවික හමුදාව කටයුතු කළා. අපේ වැරද්දක් වුණා. රක්ෂාය බැනලා තිබුණා. ඒකට අපි මුලින්ම සමාවිල්ලනවා. වනේ සිව්පාවුන් වැනි මිනිසුන් මේද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මේද මේ දේවතාවුන් දිව්‍යාංගනා ශ්‍රී ලංකාවට වාසනාවන්. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිට වූ COVID-19 මර්ධන කාර්යසාධක බලකාය මැදිහත්වීම මත අභිනව නිදි කළ නව හෙද නේවාසිකාගාරය අංගොඩ ජාතික බෝන රෝග විද්‍යායතනයේ වෙත ප්‍රදානය කිරීම අද සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සහ එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 15ක වේදමින් ඉදිකර ඇති මෙම නේවාසිකාගාරයේ හෙද නිලධාරීන් 32 දෙනෙකුට නේවාසික පහසුකම් ලබා ගත හැකියි. කවදා හරි COVID-19 මේ රටේ පෙරදෙව්වේ කොහොමද කියලා කතාව ලියන වෙලාවේ ඉස්සෙල්ලාම ජනාධිපතිතුමාගේ නම ලියවෙන්න ඕනි. හැම වෙලේම විශේෂඥ වෛද්‍ය මතයට කන් දෙමින් තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාවලියට එතුමා කටයුතු කරපු නිසා ඒ කතාවේ ඊළඟ තැන නම් දෙන්න ඕනි IDH රෝහලේ ඉන්න නම කියවෙන්නේ නැති මේ වැඩේ හරියටම කරපු වීරෝ විදියට පදක්කම් දෙනවා නම් ජනාධිපතිතුමයි අගමැතිතුමයි ගාවට දෙන්න ඕනි මේ රෝහලේ කාර්ය මණ්ඩලයට කියන එක මතක් කරන්න ඕන. ගෙවල් වලට නොගිය දොස්තර මහත්තුරු, ගෙවල් වලට නොගිය නර්සස්ලා, ගෙවල් වලට නොගිය කාර්ය මණ්ඩලය, ඒ විඳින්න වෙච්ච මානසික පීඩන මේක තමයි අන්සන් හීරෝස්ලාගේ කතාව. මේ අතර මෙරට ගුවන් හමුදාව සතු ඇන්ටනෝව් AN-32 වර්ගයේ ගුවන් යාන නවීකරණය කිරීම සඳහා යුක්‍රේන ජාතික ඉංජිනේරුවරුන් 6 දෙනෙකු අදාළ දිවයිනට පැමිණියා. පවතින COVID-19 ගෝලීය වසංගතය හමුවේ එම ඉංජිනේරු කණ්ඩායම එරටදී නිරෝධායනයට ලක්ව ඒ පිළිබඳ වන සහතිකය රැගෙන පැමිණ තිබුණද ඔවුන් මෙරට තුළදී යලිත් නිරෝධායනයට ලක් කිරීමට ගුවන් හමුදාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් මීගමුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරන අතර නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසු ඔවුන් පැමිණි රාජකාරී කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි. මෙම ඉංජිනේරු කණ්ඩායම පැමිණි යුක්‍රේන ස්කයිප් ගුවන් සේවයට අයත් PQ-59.04 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි යුක්‍රේන ජාතිකයන් 110 දෙනෙකු යලි සිය මවුරට වෙත පිටත් කර හැරීමට කටයුතු කර තිබුණා. මේ අතර රොමේනියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ උතුරු රොමේනියාවේ බොට්සානි ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි. අදාළ ඇඟලුම් කම්හලේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුද සේවයෙන් ඉවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එරට දේශීය කම්කරු පරීක්ෂණ කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්. මේ අතර COVID-19 ගෝලීය වසංගත තත්ත්වය සමග ඕස්ට්‍රේලියාව තුළ සිර වී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් දිවයිනට රැගෙනීම සඳහා විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයක් අදාළයම මෙල්බන් බලා පිටත්ව ගියා. ඔවුන් හෙට දිනේ දිවයිනට ළඟා වීමට නියමිතයි. මේ අතර ටොන් 12.5කට ආසන්න අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාරතෝගයක් ඉන්දිය රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. අදාළ වෛද්‍ය ආධාරතෝගයට අමතරව මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තෝගයක්ද ඒ අතර වන බව මෙරට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා. මේ අතර අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ රැගත් තුන්වන චීන ගුවන් යානය අද මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළා. ඒ අනුව PCR පරීක්ෂණ කට්ටල 30000ක්, පෞද්ගලික ආරක්ෂක කට්ටල 15000ක් සහ N95 වර්ගයේ මුහුණු ආවරණ 30000ක් චීනෙන් ලැබෙන පරිත්‍යාග අතරට අයත්. මේ අතර ශ්‍රී ලංකාවට ශුසන ආධාරක තොගයක් ලබා දීමට ඇමරිකාව සූදානම් බවත් ඊට අදාළ ක්‍රමවේදය සහ ඒ වාගේ සංඛ්‍යාත්මක තොරතුරු කඩිනමින් දැනුම් දෙන බව ඇමරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක රොබර්ට් ඕබ්‍රයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකථන සංවාදයක නිරත වූ බව අදාළ ට්විටර් පණිවිඩයේ සඳහන්.
COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීමෙන් රසායනාගාර වාර්තා පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටමින් තිබෙන බව රාජ්‍යයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමය ලිපියක් මගින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා. එම සංගමය පෙන්වා දෙන්නේ එලෙස සිදු කළ පරීක්ෂණ වාර්තා 13ක් පමණ දෝෂ සහගත බවට හඳුනාගෙන ඇති බවයි. COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරටදී සිදු කරන ප්‍රධානතම පරීක්ෂණය වන්නේ PCR පරීක්ෂණයයි. එම පරීක්ෂණ රජයේ රසායනාගාර හරහා සිදු කෙරෙමින් පැවතියද රජයේ රසායනාගාර වලින් පරිබාහිරව ආයතන කිහිපයක් හරහා සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක රසායනාගාර හරහා PCR පරීක්ෂණ සිදු කර තිබූ අතර ඉන් වාර්තා ගණනාවක් දෝෂ සහගත බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය පවසනවා. පහුගිය 5 වෙනිදා ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් ඇතුළුව කොරෝනා සහිත බවට වාර්තා 4ක් නිකුත් වෙලා තිබ්බා. මෙම වාර්තා 4 නැවත පරීක්ෂා කරා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති රසායනාගාරවලදී දැක ගන්නට ලැබුණේ දීලා තියෙන වාර්තාවල දෝෂයක් පවතින බව. දැනට වාර්තා 13ක පමණ ප්‍රමාණයක් වැරදි ලෙස මහ ජනතාව අතට පත් වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාරවල කිසි දිනයක උපරිම ධාරිතා සීමාවට පැමිණිලා නැහැ. එහෙම තත්ත්වයක් තිබියදී මේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනත් අමාත්‍යාංශය මත හෝ පෞද්ගලික අංශය මත යැපෙන්නට සූදානම් වෙන්නේ කියන කාරණාව අපි දිගින් දිගටම ප්‍රශ්න කරනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයා වෙතද ලිපියක් මගින් අවධානය යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් හිරු ටීවී ඔස්සේ විකාශය වූ රට සහ හෙට වැඩසටහනට එක් වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. මේ හැම තැනම විශේෂඥවරු මහාචාර්යවරු මේ RT-PCR පරීක්ෂණ කාලයක් තිස්සේ කරපු තැන් තියෙනවා. හැම තිස්සෙම මේක ෆයින් ටියුන් කරගෙන තමයි යන්නේ. ඒ නිසා මේ පරීක්ෂණ වැරදි කියන්න බෑ. යම් කිසි තාක්ෂණ ගැටලුවක් වුණොත් අපි ඒක නිවැරදි කරගන්නවා. මේ අතර COVID-19 වසංගත රෝග මර්ධන ක්‍රියාවලිය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා බාධා කරන බවට ලැබුණු තොරතුරු මත කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මැයි මාස 6 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර තිබෙනවා. ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහිව රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් පසුගිය 4 වෙනිදා විරෝධතාවකද නිරත වූ අතර පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් සඳහන් කළේ අධ්‍යක්ෂවරයා රෝහලේ නිවත් කරන තුරු රෝහලේ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යන බවයි. එම ප්‍රවෘත්ති සාකච්ඡාව රෝහල් පරිශ්‍රයේ පැවැත්වීම සඳහා ඉඩ ලබා නොදීම හේතුවෙන් මහමග පැවැත් වූ අතර අද දිනයේද ඔවුන් මහමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අද දවස් වෙනින්ටත් අපිට දැනගන්න ලැබෙනවා මෙම අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂ දුරේ සිටමින් කටයුතු කරන බව. වහාම මෙම අධ්‍යක්ෂවරයාට ලබා දීලා තියෙන මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න තවදුරටත් මේ විදිහට කටයුතු කරගෙන ගියොත් එහෙම බීට විභාගීය වෘත්තීය ක්‍රියාමාන අපි යන්න සිද්ධ මේ සංවිධාන විදිහට රාජ්‍ය සේවා කමිටු සභාවේ සෞඛ්‍ය සේවා අනුකමිටුවට නොදන්වා මෙවැනි ස්ථාන මාරුවක් ලබා දීම කිසිසේත්ම සාධාරණ වන්නේ නැහැ. එබැවින් මම සෞඛ්‍ය ලේකම්තුමියට ලිපියක් සකස් කරා කිසිදු විමසීමකින් තොරව මේ සිදු කරන ලද ස්ථාන මාරු අවලංගු කරන්න. මම තීරණය කළා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමිය මගේ ලිපියට සුබවාදී ප්‍රතිචාරයක් දෙන්නේ නැත්නම් නීති හමුවට මෙම ගැටලුව ගෙනියන්න. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බද්රානි ජයවර්ධන මහත්මියගෙන් අප කළ විමසීමකදී ඇය සඳහන් කළේ COVID-19 සම්බන්ධ පරිපාලන කටයුතුවලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත අදාළ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට තාවකාලිකව අනුයුක්ත කර ඇති බවයි. එමගින් ඔහු වරදක් සිදු කර ඇති බව තහවුරු නොවන බවත් ඉදිරියේදී පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් අමාත්‍යාංශ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා. COVID-19 වෛරසය ආප්‍රිකානු කලාපයේ ව්‍යාප්තිය පාලනයට අපොහොසත් වුවහොත් එම කලාපයේ මිලියන 44ක පමණ ජනතාවක් වෛරසයට ගොදුරු වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ ඉන් 1,90,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ අවධානමක් පවතින බවයි. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් ලෝ පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව අද 2,71,426 දක්වා ඉහළ ගියා. අමරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවස වන දවල මන්දිරයට අනුයුක්තව සේවය කරන අමරිකානු නාවික හමුදා නිලධාරියෙකු මාරාන්තික COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බවට දවල මන්දිරයේ ඊයේ නිවේදනය කළා.
අදාළ නාවික හමුදා නිලධාරියා ජනපති ට්‍රම්ප්ගේ සමීපතමයෙක වන අතර ඔහුට නිරාවරණය වීම හේතුවෙන් තමන්ටද වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂාවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උපජනාධිපති මයික් පෙන්ස් කොවිඩ් වෛරස පරීක්ෂණයකට අද භාජනය වුණා. එහිදී ජනපති ට්‍රම්ප් මාරාන්තික වෛරසයට ගොදුරු වී නොමැති බවට තෙවන වරටත් අහෝරු වී තිබෙනවා. උපජනාධිපතිවරයාටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බවට එහිදී අනාවරණ වුණා. ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ්-19 වෛරසයෙන් තවමත් දැඩි පීඩාවට පත්ව සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය වන අතර ඊයේ දිනේදී එරටින් ආසාදිතයින් 29531 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,92,623ක් දක්වා ඉහළ ගියා. මේ වන විට ලොව පුරා රටවල් සහ කලාප 215කින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4කට ආසන්නයි. ඇමරිකාවේ සිදු ඇති සමස්ත කොවිඩ් මරණයන් අතුරින් 58%ක් කළු ජාතිකයින් බවට නවතම වාර්තාවන් පෙන්වා දෙනවා. විශේෂඥයින් පෙන්වා දෙන්නේ කළු ජාතිකයින්ගේ අවම සෞඛ්‍ය ක්‍රමවේදයන් සහ සමාජීය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවම දැනුම හේතුවෙන් ගෝලීය වශයෙන් කළු ජාතිකයින් හට වෛරස් අවදානම ඉතා ඉහළ අගයක පවතින බවයි. මේ අතර අවස්ථාවන් රැසකදී චීනය ඉලක්ක කරගනිමින් ඇමරිකාව සිදු කරන ආందోලනාත්මක ප්‍රකාශයන්ට චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වමින් අද කියා සිටියේ ඇමරිකාවේ අසාර්ථකත්වයේ චීනය කරපිටින් නැවීමේ උත්සාහයක ඇමරිකාව නිරන්තරයෙන් නිරත වන බවයි. චීනයේ වෛරසයේ සැබෑ තත්ත්වය වසන් කළා නම් ඇයි වුහාන්හි ඇමරිකානු කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් වෙනත් කිසිදු රටක නිලධාරීන් ඉවත් කර ගැනීමට පෙර නැවත ඇමරිකාවට කැඳවගත්තේ? ඒ ඔවුන්ට මෙහි භයානකත්වය වැටහුණු නිසා. ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා ඇමරිකාවේ වෛරසයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණේ නිසි පරීක්ෂණ ක්‍රමවේදයන් නොපවතුණු හින්දා කියලා. එයත් චීනයේ වරදක්ද? දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලයෙන් මේ වන විට වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව දසදහසකට ආසන්න අතර ඊයේ නව ආසාදිතයින් 9082 දෙනෙකු එරටින් සොයා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,35,693ක් දක්වා ඉහළ ගියා. මීට පෙර කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයන් බවට පත්ව තිබූ යුරෝපා කලාපයේ ස්පාඤ්ඤ, ප්‍රංශය, ඉතාලිය, බ්‍රිතාන්‍ය වැනි රටවල වෛරස අවදානම මේ වන විට කෙමෙන් පහළ බසිමින් පවතිනවා. කෙසේ වෙතත් තවමත් එම කලාපයේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන් වන අතර ඊයේ නව පුද්ගල මරණ 539ක් එරටින් වාර්තා වුණා. වෛරසයෙන් දැඩි පීඩා විඳමින් සිටි ඉතාලියේ රෝහල් වලට අනියුක්තව සිටි රුසියානු වෛද්‍යවරුන් එරට වෛරස අවදානම පහළ යාම හේතුවෙන් Taman සේවය කළ රෝහල් වලට අද සමුදුන්නා. ඇමරිකා සහ යුරෝපා කලාපයේ පවතින සංචරණ සීමා ලිහිල් කිරීමට මේ වන විට පියවරගෙන ඇති අතර කොවිඩ්-19 වෛරසයේ දෙවන රැල්ලක බලපෑමක් එල්ලවීමේ දැඩි ප්‍රවණතාවයක් එම කලාපයන්ට පවතින බවට විදේශ වාර්තාවන් පෙන්වා දෙනවා. මේ අතර ආසාදිතයින් 55323 දෙනෙකු වාර්තා වන අප්‍රිකානු මහද්වීපය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින කොවිඩ්-19 වෛරසයේ මැඩලීමට නිසි පියවර නොගතහොත් එම කලාපයේ මිලියන 44 මාරාන්තික වෛරසයට ගොදුරු වී 1,90,000කට අධික සංඛ්‍යාව ජීවිතක්ෂයට පත්වීමේ දැඩි අවධානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. මේ අතර ඇෆ්ගනිස්තානයේ සෞඛ්‍ය අමාත්‍ය ෆෙරොසුඩීන් ෆෙරොස්ටටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කළා. දකුණු ආසියාතික කලාපයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර ඊයේ දිනේදී නව ආසාදිතයින් 3364ක් එරටින් වාර්තා වුණා. මේ අතර මුම්බායිහි බන්ධනාගාරයක රැඳවියන් 77 දෙනෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා. කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයට ඉන්දියාව පනවා ඇති දැඩි සංචරණ සීමා උල්ලංඝනය කරමින් මත්පැන් ලෝලීන් සුරාසැල් වෙත පැමිණීම හේතුවෙන් එරට බටහිර බෙන්ගාලයේ සුරාසැල් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් නිවෙස් වෙත ගෙන ගොස් විකිණීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ බවට විශ්වාස කරන චීනයේ විද්‍යාඥයින් පිරිසක් වෛරසයට ගොදුරු වූ පුද්ගලයන් 34 දෙනෙකු යොදාගෙන සිදු කළ පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ කොවිඩ්-19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබීමෙන් පසු වුවද පිරිමි පුද්ගලයන්ගේ ශුක්‍රාණු ආශ්‍රිතව වෛරසය නොනැසී පැවතිය හැකි බවයි. කෙසේ වෙතත් කොවිඩ්-19 වෛරසය ලිංගාශ්‍රිතව බෝවිය හැකිද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැහැ. සිංගප්පූරුවේ විනෝද උද්‍යානය වෙත මෙලෙස රොබෝසුනකින් යොදවා තිබෙන්නේ විනෝද වීමට පැමිණෙන පුද්ගලයන් සමාජ දුරස්ථ කරන ක්‍රමවේදයන්ට අනුගත කිරීමටයි. තායිලන්තයේ අවන්හල් හිමියන් සිය පාරිභෝගිකයින්ගේ මානසික තෘප්තිය නංවාලීමට බලලුන් භාවිතයට ගෙන තිබෙන්නේ මේ අයුරින්. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන්ගේ ඇතැම් බිරින්දෑවරුන් සහ ඥාති කාන්තාවන්ට අන්තවාදී දේශන පැවැත් වූ බව පැවසෙන කාතන්කුඩි පාලමුණේ ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් අද ආරක්ෂක අංශ පරීක්ෂාවට ලක් කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත් වීමෙන් සහරන් හෂිම් පිළිබඳව සහ ඔහුගේ අන්තවාදී කටයුතු පිළිබඳව කාන්තාවන්ට දේශන පැවැත් වූ කාත්තන්කුඩි පාලමුණේ ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද පරීක්ෂාවට ලක් කළා.
මීට පෙර පාසුක ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සැකකරුවන්ගෙන් ලද තොරතුරු වලට අනුවයි. මා සිටින්නේ කාත්තන්ගොඩ පාල්මුණි ප්‍රදේශයේ සහරම් හසීම් විසින් කාන්තාවන් පුහුණු කරන ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද සොයාගනු ලැබුවා. එම ස්ථානයේ සෝදිසි මෙහෙයුම් සිදු කරන ආකාරය තමයි පසුබිමින් ඔබට දැක ගැනීමට හැකි වෙන්නේ. සහරන් හෂිම් සමග පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන්ගේ බිරින්දෑවරුන් සහ ඥාතිකාන්තාවන් මෙම සංචාරක නිකේතනයේදී අන්තවාදී දේශන සඳහා සහභාගී වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති බවද වාර්තා වනවා. මෙම සංචාරක නිකේතනයේ වත්මන් හිමිකරුගෙන් සහ මීට පෙර මෙහි හිමිකාරීත්වයේ දරූ පුද්ගලයන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම සිදු කරන බව පොලිසිය සඳහන් කළා. මේ අතර පසුගිය අප්‍රේල් 24 වනදාද ත්‍රිකුණාමලය මූතූර් තාහිර් නගර ප්‍රදේශයේදී සත්ව ගොවිපලක් සහ ත්‍රස්තවාදීන් රැඳී සිටි බවට සැක කෙරෙන ඉක්බාල් නගර ප්‍රදේශයේ භූමියක්ද ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂාවට ලක් කළා. බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන වෙසක් පුන් පොහොය දිනය ඊයේට දී තිබුණා. නමුත් රට තුළ පවතින තත්ත්වයේ මත මෙවර වෙසක් සැමරුම් සිදු වුණේ නිවස කේන්ද්‍ර කර ගනිමින් පමණයි. මේ මෙවර පවුලේ සමාජිකයන් සමග ඔබ සැමරූ වෙසක් පුන් පොහොය පිළිබඳවයි. වෙසක් කුයි කාගෙත් සිත් පහන් කරන මෙරට ප්‍රමුඛතම ආගමික උත්සවයයි. එදිනට බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් සදහැවතුන් සදහැ සිතින් විවිධ ආගමික වතාවත්වල නිරත වීම සිරිතක්. නමුත් තවමත් පහව නොගිය COVID-19 වසංගතයත් සමග මෙම වෙසගේදී පන්සල් යෑම, දන්සල් දීම, විසල් තොරණ ඉදිකිරීම ආදියට කඩළු බැඳුණා. ඒ ජනතාවගේ යහපත වෙනුවෙන්මයි. නමුත් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ලොස් සතුනට නිරෝගී සුවය පතමින් මෙවර 2564 වෙනි වෙසක් දිනය අපි හැමෝම නිවසේ සිට සමරුවා. සෑම පොහොය දිනකටම සිල් ගන්න පන්සල් ගිය සදහැවතුන් මෙවර නිවසේ සිට සිල් සමාදන් වනු දක්නට ලැබුණා. වෙනදට සල්ලිවලට වෙසක් කූඩු මිලදීගත් බොහෝ දෙනා දූදරුවන් සමග මෙවර වෙසක් කූඩු හදන්නට පහන් වැටි හදන්නට එක් වුණා. වෙනදට පාරදිගේ වෙසක් බලන්න ගිය බොහෝ දෙනා තම පවුල සමාජිකයන් සමග නිවසේ සිටම ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන්නට වුණා. මේ සියල්ල සිදුවුණේ බුදුන්ගේ තෙමගුල ලොවට කියා දෙන වෙසගේ නියමාර්ථය වටහා ගනිමින් හා COVID-19 වෛරසය හමුවේ පවතින සමාජ වගකීමද නිසියාකාරව ඉටු කරමින් වීම විශේෂත්වයක්. කාලයකට පස්සේ වෙච්ච එකමුතුභාවය එකිනෙකාට ලොකු ආදරයකින් යුක්තව අම්මට තාත්තට දාන ටික හදලා දෙන එකට ඒ අයට අපෝපස්ථාන කරන්න, ඒ අයත් එක්ක සිල් සමාදන් වෙන්න, මේ කටයුතු තුලින් පවුලේ තිබිච්ච එක්තරා විදිහට වෙන් වෙලා ඈත් වෙලා තිබිච්ච ඒ ආදරය වැඩි දියුණු වෙලා ඉතා හොඳ සමාජ තත්ත්වයක්, හොඳ පවුල් පරිසරයක් මේ වෙසක් මාසයේ ඇති වෙන්නට ඇති කියන එක මා හිතනවා. මේ අතර නිවසේ සිට වෙසක් උත්සවය සමරනු ලැබුවද වෙසක් අසිරිය එලෙසින්ම තබා ගන්නට වගකිව යුතු අංශ සහ ජනතාව කටයුතු කර තිබුණා. මේ කොළඹ නගරයේ සහ තවත් ප්‍රදේශ ඊයේ දිනේදී වෙසක් සිරියෙන් ආලෝකමත්ව තිබූ ආකාරයයි. ජාතික වෙසක් උත්සවයේ නිමිත්තෙන් හොරණ ගෝනපොළ ඔලබොඩුව ඓතිහාසික රජමහා විහාරස්ථානයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ එක් වුණා. විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමියන්ද බැහැදක කෙටි පිළිසඳරක නිරත වුණා. අනතුරුව ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
මේ අතර මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන් පොහොය දිනයත් සමග ඊයේ අවසන් වූ අතර උඩමළුවේ තැන්පත් කර තිබූ සදාතුක කරුණුව සමන්දේව ප්‍රතිමාවන් හා දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ වෙත වැඩම කරවීම සිදු කෙරුණේ මෙලෙසින්. ඒ ලක්ෂපාන යුද හමුදා කඳවුරේ බටපිරිස් විසින්. රට තුළ පවතින තත්ත්වය හමුවේ මැයි මාස සම්පූර්ණ වැටුපොහෝ ඉන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවකින්ගෙන් කරනු ලැබූ පෞද්ගලික ආයාචනය පිළිබඳ අද බොහෝ පාර්ශ්ව විවිධ අදහස් පළ කළා. මේ සම්බන්ධයෙන් විපක්ෂය විවේචන එල්ල කළද ආණ්ඩු පක්ෂය සඳහන් කළේ මෙය රාජ්‍ය නිලධාරීන් වෙත සිදු කළ අනිවාර්ය බලපෑමක් නොවන බවයි. රට තුළ පවතින තත්ත්වය හමුවේ සිය මැයි මාස වැටුපොහෝ වැටුපෙන් අගක් සතියක වැටුපක් දිනක වැටුපක් වශයෙන් වැන්දබූ අනන්තරු දායකත්වය සඳහා යොදවන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලු රාජ්‍ය සේවකින්ගෙන් ඉල්ලා සිටියේ පෞද්ගලික ආයාචනයක් ලෙසින්. මේ සම්බන්ධයෙන් අද පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා. මේ ලිපිය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්තයා ලියන්නේ පෞද්ගලික ආයාචනයක් හැටියට. ඒතර පෞද්ගලික ආයාචනයක් ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය පාවිච්චි කරලා කොහොමද ලියන්නේ කියන ප්‍රශ්නේ අපිට පළමුවෙන්ම තියෙනවා. වඩා බරපතල දේ තමයි මේ පෞද්ගලික ආයාචනයක් හැටියට මැයි මාසේ පඩිය කපා ගන්න යෝජනා කරන්නේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාට, අමාත්‍ය අංශ සියල්ලේම ලේකම්වරුන්ට, මහ බැංකුවේ අධිපතිවරයාට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, පළාත් සභා ප්‍රධානීන්ට මේ සියලු දෙනාට. ඇයි ඒක පිටපත් නීතිපතිතුමාටයි විගණක අධිපතිවරයාටයි යොමු කරන්නේ. වෙන මොකක්වත් නෙමෙයි මේ කරන්නේ. රජයේ සේවකයාගේ මාසේ පඩියක් කපා ගන්න හදනවා. ඒක නිල වශයෙන් කරන දේත් නොනිල වශයෙන් කරන දේත් අතරමැද අවස්ථාවක් හදලා. ජනාධිපති ලේකම්තුමා ඔහුගේ මාසික වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ ආදර්ශය අනුව කැමති කෙනෙක් ඉන්නවා නම් වැන්දපුවා අනද්දරු අරමුදලට දායක වෙන ලෙස ඉල්ලා සිටලා තියෙනවා. ඒට විරුද්ධ කෙනෙකුට ඒ නොගිව ඉඳීමේ පූර්ණ අයිතිය තියෙනවා. මේ වන විට විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් මේ පරිත්‍යාගය කරලා තියෙනවා. රටක් වෙනුවෙන් කරන්න ගිය ආයාචනයේ නිසා එතුමාව දනු කඳේ ගහන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වැරදි ලෙස අර්ථ නිරූපණය කරනවා කියන්නේ අවදිමත් ලෙස මේ රටේ ආදායම් උත්පාදනය කරන ඒ ආදායම් අහිමිලා සිටපු ඉතා විශාල පිරිසකට පිළිබඳව කරන අකෘතඥතාවය දැක්වීමක් ලෙසයි අපි සලකන්නේ. ඒක පී.බී. ජයසුන්දර මහත්මයාට විරුද්ධව කරන ප්‍රකාශයක් නෙමෙයි. අධිවේගී මාර්ගවලට කෝටි ප්‍රකෝටි ගණන් අරමුදල් වෙන් කරනව වෙනුවට රාජ්‍ය සේවකින්ගේ වැටුප් ලබා දෙන්නට ඒ මුදල් උපයෝගී කරගන්න. මහ මැතිවරණයේ වහා නවත්තලා මැතිවරණය වෙනුවෙන් කැප කරන මුදල් ටික රාජ්‍ය සේවක වැටුප් සඳහා යොදවා ගන්නලේ. රාජ්‍ය නිලධාරීනුත් අමාරුවෙන් ජීවත් වෙන. උන්ට ඔවුන්ගේ පඩිය ලැබෙනකල් බලාගෙන ඉන්නේ. අපි ඉල්ලනවා රජයේ විදියට දිනක වැටුප හරි අපි සියලු දෙනාම එකට එකතු වෙලා පරිත්‍යාග කරමු. මම මේක ඇත්තටම මතකයි ජනාධිපතිතුමා ඉල්ලුවා නම් දිනක වැටුප පරිත්‍යාග කරමු අපි සියලු දෙනාම එකතු වෙලා කියලා. මම හිතන්නේ ලංකාවේ සියලු දෙනාම ඒකට කැමති වෙන්න තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න උදවිය දැනටම කැමතියි කියලා ප්‍රකාශයට පත් කරලා තියෙනයි කියලා එතුමාගේ ලිපියේ සඳහන් වෙනවා. එතුමා මේ ප්‍රධානියා හැටියට ලිපියක් යවලා මට මේකට මුදල් දෙන්න කියලා ඉල්ලුවොත් එහෙම අනිවාර්යෙන්ම සියලු දෙනාම කැමති වුණත් අකමැති වුණත් ඒ මුදල් ලබා දෙන්න වෙනවා. මේ විපක්ෂයේ කුහකකම LTT එකේ තිබෙන. සුනාමි වෙලාවේ LTT ප්‍රදේශයට අපේ හමුදාව ගිය වෙලාවේ තුවක්කුපත්තු කරේ නෑ අය. එහෙම සීලාචාරකමක්වත් මේ විපක්ෂයට නැහැ. දවසක වැටුපක් හෝ දෙන්න ස්වච්ඡාවෙන් ඉන්නවා මේ රටේ ඕන තරම් අය. එහෙන සංස්කෘතික පසුබිමක් තියෙන රටක් මේක. මේ අතර මැතිවරණ කාල සීමාවේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන්ගේ නිල නිවාස හා වාහන භාවිත කිරීමට හැකිවන අයුරින් කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබාගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායක අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට නිකුත් කර ඇති නිල වාහන සහ නිල නිවාස තම පක්ෂ ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිත කරන්නේ නම් රුපියල් ලක්ෂය බැගින් පෞද්ගලිකව රජයට ගෙවිය යුතු බවයි. කෙසේ නමුත් මැතිවරණය පැවැත්වෙන දිනය කල් දෙමුණු හේයින් මනාපංක නිකුත් කිරීමෙන් පසුව පමණක් එම මුදල අය කරගත යුතු බවට අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී තීරණය වූ බව අදාළ නිවේදනයේ දැක්වෙනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් ඉහත පහසුකම භාවිත කරන්නේ නම් අදාළ මුදල මුල් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක වන දින සිටම අය කරගත යුතු බව එහිදී නිගමනය කෙරෙනු බවයි. COVID-19 ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් අදත් ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය හිරු සහන
යාත්‍රා ක්‍රියාන්විතය ක්‍රියාත්මක වුණේ COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍යජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසය සහ මත්තෙකුඩ තුසිත වැඩිහිටි නිවාසය ඇතුළු ස්ථාන කිහිපයක් මෙලෙස විෂබීජහරණය කෙරුණා. ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයත් ඒ වගේම හිරු මාධ්‍ය ජාලයත් පෙරටුගාමීව කරනු ලබන මේ සමාජ සත්කාර සේවාවට මගේ ගමන් කිසිදු පුද කරන හිරු මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය එකතු වී වැඩිහිටි නිවාසය විෂබීජහරණය කර දීම ඉතාම අගය කොට සලකනවා. හිරු මාධ්‍ය ජාලය සියලුම නිලධාරි මහත්වරුන්ට අපගේ ගෞරව ස්තුතිය පද ගන්නවා මේ සත්කාරය කර දීම ගැන. දැන් රටවටා හිරු පානතුර හොරේතුඩ ප්‍රදේශයේ සිදු වූ ගින්නක් හේතුවෙන් වතු නිවාස 5ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවැසියන් මෙම අවස්ථාවේ අසල පිහිටි විහාරස්ථානයට ගොස් සිට ඇති බැවින් කිසිවෙකුට හානියක් සිදු වී නැහැ. ඇන්දිරි නීතිය කාල සීමාව තුළදී තලවතුගොඩ ප්‍රදේශයේදී මෝටර රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රියේ මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේ වසා තිබූ වෙළඳ සැලකින් ලයිට් රැක් ඉල්ලා එය නොලැබීම හේතුවෙන් අමනාප වූ තරුණයින් පිරිසක් අද පස්වරුවේ තවත් පිරිසක් සමග පැමිණීම වෙළඳ සැලට අලාභහානි සිදු කර තිබෙනවා. වටවටා හිරු සමගින් අදට සමගන්නටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ චංගමතුරු කතන ශාලය අනුව තිරේ දිස්නු පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.